පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණී කරන්න ඕනි. අනීවරණ කියන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ මතක් කළා මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ ඇති කරගෙන ධර්ම ශ්‍රවණී කරන්න ඕනි. මොකක්ද ඒ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණී කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වඩා දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට උතුම් වූ මාර්ගඵලයක් අවබෝධ වේවා කියන පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව බුදු පියාණන් වහන්සේ අපිට මතක් කළා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණී කරමු. මේ සද්ධර්ම දේශනාමේ පින්කම අපි හැමදෙනාටම ඊ타ත්ම ඉක්මන් භවයක් තුලදීම ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි අද ධර්ම දේශනාවට මාතෘකා විදිහට මම යොදා ගනු ලැබුවේ දේවාරෝහණ පූජාව පිළිබඳව. අපේ පින්නතුන් දන්නවා මේ දේවාරෝහණ පූජාව කවුරුන් විසින් කොතැනකදී සිදු කරන ලද පූජාවක්ද කියන කාරණාව. එහෙම නැතිනම් වචනයෙන් හරි අපි අහලා තියෙන්න පුළුවන්. පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සියලෝම දෙනාට අසාධාරණ වූ යමක මහා පාටිහාරීය ඥානයෙන් විදහා දක්වන අති ශ්‍රේෂ්ඨ අවස්ථාවක් සඳහන් කරනවා මේ දේවාරෝහණ පූජාව අවස්ථාවේ. ඒ කාරණා අති දිගට සාකච්ඡා කරන්න නම් ඕනි. නමුත් ඉතින් ලැබිලා තියෙන කාලයට අනුව ධර්ම කාරණා සාකච්ඡා කරන්න ඕන නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී පවත්වන්නට යෙදුණු යමා මහ පෙළහැර පිළිබඳව අති දිගට අපි කතා නොකර ඉමු. සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේ ළඟදී යමා මහ පෙළහැර පාන්නට යෙදුණා. අහසට පැන නැගිලා සම්මා සම්බුදු වරයන් වහන්සේ නමකටම විතරක් ඊ타ම සුවිශේෂීව පාන්නට පුළුවන් යමා මහ පෙළහැරේ සම්මා සම්බුදු වරයන් වහන්සේ මේ ලෝකේ පුරාම දක්වනකොට කෝටි ගණන් ජනයා ධර්මයට නතු වුණා. අනේ ඒ සම්මා සම්බුදු වරයන් වහන්සේ මොනතරම්නම් ලස්සනයිද ඒ ප්‍රාතිහාර්ය ඥාන අපි කවදාකවත් දැකලා නැණි කියලා සම්මා සම්බුදු ශාසනයේ යෙදෙන්න උත්සුක වුණා. පින්තුනි බුදුරජාණන් වහන්සේ ඇයි යමා මහ පෙළහැර පාන්නේ? ඒකට හේතුවක් තියෙනවා. කෝටි ගණන් අහිංසකයින්ව සංසාරයෙන් එතරටපත් කරන්න පුළුවන් නම් ආන්ගේ වෙනුවෙන් මිසක් නැතුව තමන් වහන්සේ මේ ලෝකයට ප්‍රදර්ශනීය කර ගැනීම උදෙසා නම් නෙවෙයි. පුදුමාකාර කරුණාවකින් මේ ලය මණ්ඩලයේ තෙත් වෙලා තමයි උන්වහන්සේ මේ ලෝකයට අනුකම්පා කරලා මේ පෙළහැර දක්වන්නේ. සඳහන් කරනවා පෙළහැර දක්වලා අවසන් වෙනකොට මේ සඳහිරු බැස ගියක් මෙන් දසදහසක් සක්වල එකපාර මන්දකාරයකින් වෙහිලා ගියා කියලා. මිනිසුන්ට අඳුරගන්න බැරි වෙනවා මේ මොකද වුනේ කියලා. ඇතැම් මිනිස්සු අහස දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. ඒ මහෝත්තමයන් වහන්සේ හරියට වෙහෙසටපත් වෙන්න ඇති. ඒ නිසා චිත්ත විවේකයේ හොයාගෙන යම් තැනකට වඩින්න ඇති. කාය විවේකයේ හොයාගෙන යම් තැනකට වඩින්න ඇති. එහෙම කල්පනා කරන්න ගත්තා. සමහර මිනිස්සු අනේ ඒ මහෝත්තමයන් වහන්සේ කොහේනම් වැඩියද? ඇයි අපිව තනි කරලා දාලා වැඩි කියලා අඬන්න තියාගත්තා. මෙහෙම මිනිස්සු නැවත ඒ මහෝත්තමයන් වහන්සේ අපි ළඟට එනකන් කියලා ඒ භූමිය පුරාම කඳුරු බැඳ ගන්නට යෙදුණා.
නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩියේ නැති නිසා මොගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහින් මතක් කළා ස්වාමීනි අපේ භාග්‍යවතුන් වහන්සේ අපිව දාලා කොයි ප්‍රදේශයකට නම් වැඩියද ස්වාමීනි කියලා. මොගලන් මහරහතන් වහන්සේ මතක් කළා හොඳයි මේ කාරණාව මං විමසලා බලන්නම්. ඔබ ගිහින් අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසලා බලන්න කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මතක් කළා සම්මා සම්බුදු පියාණන් වහන්සේ තවතිසා භවනට වැඩියා. තමන් වහන්සේගේ මාතෘ දිව්‍ය රාජ්‍යයන් වහන්සේ තුළු දෙවියන්ට විජම් පිටකයෙන් ධර්මයේ දේශනා කරන්නේ. යම් කාලයක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේ මනුලොවට වඩිනවා. මෙහෙම ඉවස ගන්න බැරි වුණ මිනිස්සු 83 දවසක් ගෙවුනහම නැවත මුගලන් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි අපේ භාග්‍යවතුන් වහන්සේ තාම වැඩි නෑනේ. අපේ භාග්‍යවතුන් වහන්සේ කවද්ද වඩින්නේ? මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණාව මම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නම් කියලා මේ මහා මේරු පර්වතයේ සඳහන් කරනවා. මේ මහා මේරු පර්වතයේ මොනතරම් උසයිද? යොදුන් 1,68,000ක් උසයි. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක් නම් කොයි තරම්නම් උසයිද? මේ මහ පොළොවේ හිඳගෙන මේ මහා මේරු පර්වතයේ පටන් ගන්න මුල ඉඳලා මහා මේරු පර්වතයේ ඇතුලෙන් මහා මේරු පර්වතයේ පලාගෙන දුටුවන්ගේ මේ මනස මහා පුදුමයකට පත් කරමින් පුදුමාකාර සතුටකට පත් කරමින් මහා මේරු පර්වතයේ මුදුනින් මතුවලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ වෙනකොට තවතිසා භවනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පඬුපුල් ආසනී මොනතරම් විශාලයි කියලා සඳහන් කරනවද? මේ පඬුපුල් ආසනී යොදුන් 15ක් උසයි. යොදුන් 60ක් පළලයි. යොදුන් 50ක් දිගයි කියලා සඳහන් කරනවා. මේ විශාල මහාසාර මේ ආසනයේ තථාගතයන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට ඔබට මට හිතෙන්න පුළුවන් එහෙනම් තව කී දිනෙකට මේ ආසනයේ වාඩි වෙන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රශ්නේ දෙවියන්ටත් ඇති වුණා. නමුත් සඳහන් කරනවා තව කෙනෙකුට ඇඟිල්ලක් තියන්නවත් තරම් ඉඩක් මේ ආසනයේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. මේ තථාගතයන් වහන්සේගේ ප්‍රාතිහාර්ය ශක්තිය මහමෙර මුදුරෙන් මුගලන් මහරහතන් වහන්සේ මතුවෙලා තථාගතයන් වහන්සේගේ පාද මණ්ඩලයේ තමන් වහන්සේගේ හිසින් ඔසවනවා වගේ බුදු පියාණන් වහන්සේ ළඟ වැඩ ඉඳමින් දෑත දෝත නළලි තියාගෙන අහනවා මගේ ස්වාමීනි ලෝතර බුදු අමාමේනියන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී පවත්වන්නට යෙදුන අසිරිමත් වූ පෙළහැර දැකපු මිනිස්සු මනස්කාන්ත වෙලා ඔබ වහන්සේ නැවත මනුලොවට වඩිනකන් බලාගෙන ඉන්නවා කියලා. ආන් ඒ වෙලාවේ මතක් කළා තව දින කීපයකින් යෙදෙන ඊටාම විශේෂ අවස්ථාවක මම මනුස්ස ලෝකෙට වඩිනවා. මොග්ගල්ලාන ඔබගේ සහෝදරයා මේ වෙනකොට වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. ඒ වෙලාවේ මතක් කළා ස්වාමීනි සංකස්සපුරේ ඉන්නේ කියලා. එහෙනම් මං සංකස්සපුරේට ආන්ගේ සුදුසු අවස්ථාව ලැබුණ කල්හි මං වඩිනවා කියලා මතක් කළා. ඒ කාරණාව අහගෙන මොගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන නැවත මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මිනිසුන්ට කිව්වා උපාසක උපාසිකාවෙනි තථාගතයන් වහන්සේ සංකස්සපුරේට වඩිනවා කියලා. මිනිස්සු අහනවා ස්වාමීනි සවැත් නුවර ඉඳලා සංකස්සපුරේට යොදුන් 30ක තරම් විශාල දුරක් තියෙනවා. මෙතන වයසක අය, වැඩිමහලු අය, පුංචි දරුවෝ බොහොම ජරා ජීර්ණ ස්වභාවයට පත්වෙච්ච අය ඉන්නවා. ඉතින් මේ යොදුන් 30 ඒ අය කොහොමනම් එතෙන්ට යන්නද? ඒ වෙලාවේ මතක් කරනවා මාගේ විතරාගී වූ අංගීරසයන් වහන්සේගේ පුදුමාකාර තියෙන ශක්තිය නිසා බුද්ධ බලය නිසා ඔබ ගමන ආරම්භණය කරන්න. ඔබට එතෙන්ට යන්න පුළුවන්කම ලැබෙනවා කියලා. මිනිස්සු ඔක්කොම මහරහතන් වහන්සේගේ වචනේ අහගෙන ගමන ආරම්භණය කරන්න පටන් ගන්නකොට සඳහන් කරනවා
මේගොල්ලෝ දන්නේවත් නැහැ. සවැත් නුවරේ ඉඳලා සංකස්සපුරට ගිහින් ඉවරයි. ධර්මේ නම් විග්‍රහ කරන උදාහරණ කීපයකින් යම් කෙනෙක් සවැත් නුවරදී කටේ බුලත් ටිකක් තියාගත්තොත් ඒ බුලත් ටිකට හුණු ටික ගෑවි සංකස්සපුරේදී කියලා. එහෙනම් මොනතරම් වේගයක්ද? කොයිතරම් ආශ්චර්යජනකයිද? හිතා ගන්න බෑ කියලා. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් කරාඹුවක් තමන්ගේ වම් අත පැත්තේ කනේ දාගත්තා නම් ඊළඟ කරාඹුව දාගත්තේ සංකස්සපුරේදී කියලා. යම් කෙනෙක් තමන්ගේ වම් අතකට එක වලල්ලක් පැලඳගත්තා නම් ඊළඟ වලල්ල පැලඳගත්තේ සංකස්සපුරේදී කියලා. මේ තරම් ක්ෂණිකකින් මේ තරම් පුදුමාකාර ප්‍රාතිහාර්ය ශක්තියකින් සංකස්සපුරට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ මනුලොවට වඩිනකම් බලාගෙන ඉන්නවා හස දිහා බලාගෙන. මේ මිනිසුන්ට බඩගින්නේ දැනෙන්නේ නැද්ද? ගෙවල් දොරවල් සිහි වෙන්නේ නැද්ද? නමුත් ඉතින් ඒ ඔක්කොම මතක් වෙන්නේ නැහැ. මගේ බුදු පියාණන් වහන්සේ අපිව දාලා ගියා නැවත කවදනම් මනුලොවට වඩීද කියන දිහාවෙන් ඇස් ඇරගෙන හස දිහා බලන් ඉන්නවා. මේ manuss ලෝකේ ඊටාම ලස්සන වෙලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ විජම් පිටකයෙන් ධර්මයේ දේශනා කරලා අවසන් කරනකොට සඳහන් කරනවා සක් දෙවිඳුන් කැඳ වෙලා දෙවිඳුනි මනුලොවට යන්න කාලය ඇවිල්ලා. මම මනුලොවට යන්න ඕනේ. ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කරන්න. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කරනවා අතවැසියෙකුගේ ගෙයි වැඩ හිඳ යන ස්වාමියෙකුට අතවැසියෙකු විසින් කොයි විදිහට නම් අප උපස්ථාන සත්කාර කරයිද? ආන්ගේ මහෝත්තමයන් වහන්සේ මාව දාලා යනකොට මම අතවැසියා නම් උන්වහන්සේ මගේ ස්වාමියා. මගේ ස්වාමීන් වහන්සේ මාව දාලා යනකොට මම උන්වහන්සේ වෙනුවෙන් අප උපස්ථාන කරන්න ඕනේ, සත්කාර කරන්න ඕනේ. මොකද පියවර දෙකකින් මල්ලඟට වැඩි තථාගතයන් වහන්සේව මනුලොවට වඩම්මනකොට මහා පූජාවක් පෙළහැරක් මන් දක්වන්න ඕනේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ මහෝත්තමයන් වහන්සේට මම උපස්ථාන කරනවා, උපකාර කරනවා විතරක් නෙවෙයි පසුගමනුත් යනවා. ආන් එහෙම කල්පනා කරලා මහා මේරු පර්වතයේ උඩ ඉඳලා සංකස්සපුරයට සඳහන් කරනවා රන් පියකට පෙලක් නිර්මාණය කරනවා, මාණික්කමේ පියකට පෙලක් නිර්මාණය කරනවා, රිදීමේ පියකට පෙලක් නිර්මාණය කරනවා කියලා. මේ දේවාවරෝහණ පූජාව. මේ මාණික්කමේ පියකට පෙලේ තමයි තථාගතයන් වහන්සේ මනුලොවට වඩින්නේ. ඒ වගේම රත්තරන් පියකට පෙලේ මනුලොවට වඩින්නේ දෙවි දේවතාවුන් වහන්සේලා. රිදීමේ පියකට පෙලේ සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ ඇතුළු බ්‍රහ්මරාජ පිරිස සඳහන් කරනවා කොහොමද මනුලොවට වඩින්න මේ පියකට පෙළ නිර්මාණය කරලා තියෙන්නේ? සම්මා සම්බුදු රජාණන් වහන්සේ වඩින මේ මාණික්කමේ පියකට පෙළ එක් පෙත්තක් රත්තරන්, අනික් පෙත්ත රිදී කියලා. අනික් පෙත්ත මාණික්කමේ, අනික් පෙත්ත මසාර්ගල්, අනික් පෙත්ත ඉඳුනිල්, අනික් පෙත්ත සත්‍රුවන් කියලා සඳහන් කරනවා. දිව්‍යමය පුදුමාකාර කර්මාන්තයකින් මනුලොවට තථාගතයන් වහන්සේ වඩම්මන්න සෝදානම් කළා. බුදු පියාණන් වහන්සේ ළඟට ගිහින් ආරාධනා කළා, ස්වාමීනි මනුලොවට වඩින්න සියල්ල සූදානම්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා මේරු පර්වතයේ උඩ තව්තිසා භවනේ ඉඳලා මනුලොවට වඩින්න මේ මාණික්කමේ පියකට පෙර ළඟට ඇවිල්ලා අදිෂ්ඨානයක් සිද්ධ කරනවා, අහස දෙස බලනවා. ඒ අහස දෙස බලනකොට සඳහන් කරනවා සියලුම බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක තලයන් ඒකාංගන වෙනවා කියලා. ඒක ඝන බවට පත් වෙලා මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ටත් තිරිසන් යෝනියේ ඉපදිලා ඉන්න සියලුම දිනාටත් මේ හැම කෙනෙකුටම පේන තත්ත්වයට තථාගතයන් වහන්සේ පත් කරනවා. මේකට කියන්නේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය කියලා. ඉතින් අති දිගට ධර්ම කාරණා නම් මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. එකින් එක කාරණා පිළිබඳව බොහොම කෙටියෙන් තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ.
ඉතින් ඊළඟට තථාගතයන් වහන්සේ මහ පොළොව දිහා පල්හැ බලනකොට සියලුම හතර මහා අපායන්ම සියලුම නිරේ යෝනින් මේ මනුස්ස වර්ගයට පේන විදිහට බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. සඳහන් කරනවා තිරිසන් යෝනියේ උපත ලැබලා ඉන්නේ කුරා කුහුඹෙක් නමුත් මහා බ්‍රහ්ම රාජීන් වහන්සේලාව දකිනවා. මහා බ්‍රහ්ම රාජීන් වහන්සේලාත් නිරන්තරයෙන් කුරා කුහුඹුවන් සහිත මේ මනුස්ස ප්‍රජාවත් සියලු සත්‍යයන් දිහා ඇස්නෙත් යොමු කරගෙන බලාගෙන ඉන්නවා කියලා. එහෙමනම් ඊටාම සුවිශේෂී අවස්ථාවක්. සඳහන් කරනවා මේ සුවිශේෂී අවස්ථාවේදී තථාගතයන් වහන්සේට දකුණු අත පැත්තෙන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ පාත්‍රය සංගල චේවරයත් තමන් වහන්සේගේ හිස උඩින් තියාගෙන තවත් එක් අතකින් ජයශංක නාදයන් පවත්වමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් ආරම්භ කළා. ආන්ගේ පූජාව සංකනාද පූජාවක් පවත්වනකොට සක්වලවල් 10000ක තරම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේලා 10000ක් කෝටි ගණන් දිව්‍ය සමූහයා ජයසංක පූජාවකින් තථාගතයන් වහන්සේට සක්ඛඬ පූජාවක් සිද්ධ කරනවා කියලා. මේ මෙහෙම මනුස්ස ලෝකෙට වඩිනකොට දේවි දේවතාවුන් වහන්සේලා අනන්ත ප්‍රමාණ පූජාවන් තථාගතයන් වහන්සේ උදෙසා පවත්වනවා. ඊළඟට සඳහන් කරනවා තවත් දිව්‍ය සමූහයා විවිධ වූ නානාවිධ වූ පූජාවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට පවත්වනවා. ඒ වගේම දසදහසක් සුයාම දෙවියන් විසින් මාණික්කමය චාමර අරගෙන තථාගතයන් වහන්සේට චාමර සලනවා කියලා. ඊළඟට සඳහන් කරනවා දසදහසක් සන්තුසිත දිව්‍ය රාජයන් වහන්සේලා මාණික්කමය තල්වැටක් අරගෙන තථාගතයන් වහන්සේට පවන් සලනවා කියලා. මේ දෙවිවරු එක්කෙනෙක් දෙන්නෙක්ද? නෑ පින්නතුනි, දෙවි මහරජවරු විතරක්, සාමාන්‍ය දෙවිවරු විතරක් නෙවෙයි. දෙවි මහරජවරු දසදහස් ගණන් විතරක්, දසදහසක්. සක්වලවල් 10000ක දෙවි මහරජවරු 10000ක්. තථාගතයන් වහන්සේට මෙහෙම පූජාවන් පවත්වනකොට අනිකුත් දෙවිවරු කොච්චරනම් තථාගතයන් වහන්සේට පූජා පවත්වන්නේ නැද්ද? ඊළඟට සඳහන් කරනවා සුනිර්මිත දෙවියන් විසින් තථාගතයන් වහන්සේට පූජා කරපු පූජා කරන්න තියෙන පූජා භාණ්ඩ අරගෙන භාග්‍යතුන් වහන්සේට ඊට දෙවිවරුන්ට පිටිපස්සෙන් වඩිනවා කියලා. වම්පසින් සහම්පති මහා බ්‍රහ්ම රාජයෝ චන්ද්‍ර මණ්ඩලයක් වගේ සේසත් දරාගෙන තථාගතයන් වහන්සේට පූජා පවත්වමින් මනලොවට වඩිනවා. පංචසික දිව්‍ය ගාන්ධර්වයෝ, පංචසික කියන දිව්‍ය පුත්‍රයා අපි පින්තුන් දන්නවා කවුද කියලා. දිව්‍ය ගාන්ධර්ව. සඳහන් කරනවා ගව් 3ක් තරම් විශාල වූ බේලුව පණ්ඩු කියන දිව්‍යමය වීණාව අරගෙන තථාගතයන් වහන්සේගේ බුදුගුණ සජ්ජායනා කර කර හැම තැනම රැව් පිළිරැව් දෙන විදිහට සක්වලවල් කෝටි ලක්ෂයක රැව් පිළිරැව් දෙන විදිහට දිව්‍යමය වීණාව වයමින් මනුස්ස ලෝකෙට වඩිනකොට පංචසික දිව්‍ය ගාන්ධාරයෝ දසදහස් ගණන් අනිකුත් සක්වලේ තථාගතයන් වහන්සේ උදෙසා බුදුගුණ පූජා පවත්වමින් වීණා හඬින් මනුස්ස ලෝකෙට වඩම්මනවා කියලා. ඊළඟට සඳහන් කරනවා දසදහසක් මාතලී නම් රතාචාර්යවරු දසදහසක් දිව්‍යමය අශ්වයන් යෙදූ වෛජයන්ති රත අරගෙන දසදහසක් දිව්‍යමය අශ්වයන් යොදලා තියෙන වෛජයන්ති රත අරගෙන ඒ රතවල කොඩි දජ පතාක ලෙලදවමින් පෙරහැරකින් තථාගතයන් වහන්සේව මනුලොවට වඩම්මනවා කියලා සාදු නාද දිදී මනුස්ස ලෝකයට වඩම්මනවා. තථාගතයන් වහන්සේ මේ මාණික්කමය පියගැට පෙළේ මනුලොවට වඩිනකොට කොච්චර දෙව් පිරිසද සඳහන් කරනවා එක දෙවි කෙනෙක්වත් එකින් එකට තෙරපෙන්නේ නැහැ කියලා. අපි එකට හිටියත් තෙරපෙනවා. එහා පැත්තේ කෙනා මෙහා පැත්තට පෙරලෙනවා. මෙහා පැත්තේ කෙනා එහා පැත්තට ඇඹරෙනවා. ඒකට හරි අපහසුයි ළඟින් ඉන්නේ. නමුත් ඉතින් සඳහන් කරනවා එක ටික ගෑවෙන්නේ නැතුව පුදුමාකාර ශ්‍රද්ධාවකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා පවත්ව මනුලොවට වඩිනවා.
මෙහෙම පූජා පවත්ව මනුලොවට වඩිනකොට මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා මොන ආශිර්වාද පූජාවක්ද මේ. මෙච්චර මෙපමණ පූජාවක් අපි කවදාකවත් දැකලා නැහැ. ඒ නිසා සඳහන් කරනවා තමන්ගේ අත්වල ඉන්න දරුවෝ බිම වැටුණත් ඒගොල්ලන්ට ගානක් නෑ කියලා. බුදු පියාණන් වහන්සේට පවත්වන ආසීමිත වූ මේ පූජාවන් දිහා ඇස්කන් නාසා විවර කරගෙන සාදු නාද දිදී උඩ බලාගෙන අහස දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට සඳහන් කරනවා දසදහසක් අයිරාවන දිව්‍ය රාජයින් වහන්සේලා දිව්‍යමය හස්ති රාජ වෙස් අරගෙන දලෙහි මවල තියෙන පොකුණුත් ඒ පොකුණු වල මවල තියෙන පියුමුත් ඒ පියුම් වල නටන දිව්‍යාංගනාවන් සමග තථාගතයන් වහන්සේට පූජා පවත්ව මනුලොවට තථාගතයන් වහන්සේ වඩම්මනවා. මෙහෙම පූජාවන් පවත්වමින් ඒ දෙවගණන් විසින් 3,30,000ක් සේසත් දරාගෙන තථාගතයන් වහන්සේ මනුලොවට වඩම්මනවා. මේ පූජාව හරි අසිරිමත් කියලා සඳහන් කරනවා. උදාහරණකින් සඳහන් කරනවා දවල් අහසේ තරු පෑරුවා වගේ කියලා. දවල්ට කොහෙද තරු පායන්නේ? නමුත් ඉතින් දවල්ට තරු පෑවුවොත් කොයිතරම් ලස්සනක් තියෙයිද? රැයට හඳ විතරක් පායපුවාම හඳට ඉහෙලින්නේ තරු තියෙන්නේ. අපි නම් හිතන්නේ තරු වලට ඉහෙලින් තමයි හඳ තියෙන්නේ කියලා. හඳට ඉහෙලින් තමයි තරු තියෙන්නේ. හැබැයි ඉතින් රැයට තරු පායපුවාම කොයිතරම් ලස්සනයිද? හැබැයි ඉතින් සූර්ය මණ්ඩලයේ පායලා ඉන්නකොට අහසේ තරු පෑවුවොත් කොයිතරම් ලස්සනයිද? හරි ලස්සනයි. එහෙනම් සඳහන් කරනවා දවල් අහසේ තරු පෑවුවා වගේ මහ පොළොවේ සත්‍රුවණින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා වගේ මේ මුළු මහ පොළොවම බබලනවා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ මහා මෝදේ අපි කවමදාක්වත් දැකලා නැති යොදුන් 100,000 ගණන් තරම් විශාල මත්ස්‍ය ආදීන් තථාගතයන් වහන්සේගේ බුද්ධ ශ්‍රීය බලබලා සැනසෙනවා කියලා. මේ විදිහට තථාගතයන් වහන්සේ මනුස්ස ලෝකෙට වඩින්නේ අනන්ත ප්‍රමාණ පූජාවන් වලින් තථාගතයන් වහන්සේ මනුලොවට වඩිනවා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහිම මනුලොවට වඩම්මනකොට යම් බඳු පූජාවක් යම් කෙනෙක් සිද්ධ කළොත් ඒ පූජාව කොයි තරම්නම් අපිට විපාක දෙයිද? ඒක වෙනමම කතා කරන්න ඕන මාතෘකාව. තථාගතයන් වහන්සේ පොදපුවාම අපට ලැබෙන්නේ මොනවද? පිළිතුනි අපදාන පාළියේ සඳහන් කරනවා උත්තරීය කියලා මහරහතන් වහන්සේ නමක් සංසාරයෙන් එතරුණි අපේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය. හැබැයි ඊතර වෙන්න උන්වහන්සේ කරගත්ත පින මොකද්ද? සිද්ධාර්ථ කියන සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට පහළ වෙලා ඉන්න යුගයේ මම චන්ද්‍රභාගා කියන ගංගාවේ කිඹුලෙක් බවට පත් වෙලා ඉපදිලා හිටියා. ගොදුරු සොයාගෙන ගම් ඉවුරට මං ඉන්නේ. මම දැක්කා සිද්ධාර්ථ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ගංගාව තරණය කරන්න ඉවුරේ ඉන්නවා. බඩගින්න අතහැර දාලා, කුසගින්න අතහැර දාලා, කෑම හොයන එක අතහැර දාලා සම්මා සම්බුදු රජාණන් වහන්සේව ඊතර කරවන්න පුදුමාකාර ශ්‍රද්ධාවක් මං උපදවගෙන එතෙන්ට ගිහින් මං බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලුවා මහා වීරයන් වහන්සේ මට අනුකම්පා කරන්න. මගේ ස්වාමීනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මගේම පියාණන් වහන්සේ මට මව්පිය පරම්පරාවෙන් උරුම වෙලා තියෙන මේ ජලය. ස්වාමීනි මං මෙතෙන්ට ආවේ ඔබ වහන්සේ මේ ගම් ඉවරෙන් ඊතරටපත් කරන්නේ. මට අනුකම්පා කරලා ගොරෝසු මගේ මේ පිටකොන්ද උඩට පියවර මනින්න ස්වාමීනි මං ඔබ වහන්සේ මේ ගංගාවෙන් ඊතරටපත් කරනවාමයි කියලා මතක් කළා. සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනුකම්පාව ඒ අනුකම්පාව කාටවත් කවදාක්වත් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නන් නෙවෙයි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රීපාද මණ්ඩලය අර කිඹුල් රාජයාගේ පිටකොන්ද උඩ තියලා තථාගතයන් වහන්සේ මේ ගම් යුරට බහිනකොට භාග්‍යතුන් වහන්සේට තියෙන පුදුමාකාර ශ්‍රද්ධාවකින් තථාගතයන් වහන්සේව චන්ද්‍රභාගා කියන ගංගාවේ අනිත් ඉවුරෙන් ඊතරටපත් කරනවා.
සඳහන් කරනවා එදා කිඹුල් රාජෙක් වෙලා ඉඳපු මට මගේ තථාගතයන් වහන්සේ මගේ හිත සැනසුවා. ඔබ මතු යම් දිනයක සංසාරයෙන් එතරටපත් වෙනවාමයි කියලා මතක් කළා. ඒ නිවන මම එදා ලැබුවා වගේ අද ලැබුවා වගේ මම මහා පුදුමාකාර ප්‍රීතියකින් සතුටු වුණා. හත් වතාවක්ම සක්දෙව් මහරජුන් බවට පත් වෙලා මං ඉපදුනා. තුන් වතාවක්ම පෘථවීශ්වර සක්විති මහරජුන් බවට පත් වෙලා මං ඉපදුනා. ඒ වගේම අනන්ත ප්‍රමාණ සැප සම්පත් විඳලා මේ ගෞතම නම් වූ මහෝත්තමයන් වහන්සේ ළඟින් ඒ මගේම බුදු පියාණන් වහන්සේ ළඟින් ඒ උතුම් වූ අමා මහ නිවන ලබාගෙන සංසාරේ හැමදාට මං නතර කරලා දැම්ම කියලා අපදාන පාළියේ උත්තරීය තේරාපදානිය සඳහන් කළා උන්වහන්සේ. ඒ බුදුන් පොදපු උත්තර මහරහතන් වහන්සේ නෙවෙයි උත්තරීය කියන මහරහතන් වහන්සේ. එහෙනම් මෙහෙම පූජාවන් පවත්වපු දෙවියන්ට කොහොමනම් විපාක ලැබෙයිද? තථාගතයන් වහන්සේට පූජාවක් පවත්වන්න නැහැ. නමුත් ඉතින් දෑත දූත නළලි තියාගෙන වැඳගෙන කියනවා ස්වාමීනි මට පූජාවන් පවත්වන්න මල් ළඟවත් කන්නේ. නමුත් ඉතින් මට පුළුවන් ඔබ වහන්සේට දෑත දූත නළලි තියාගෙන වන්දනා කරන්න. මට දන්නවනේ මට්ට කුණ්ඩලී දරුවා. එයාගේ නම කුණ්ඩලී. හැබැයි ඉතින් මට්ට කුණ්ඩලී කියන නමත් පට බැඳුනා. ඒකට හේතුවත් ඉතින් තාත්තගේ දැඩි ලෝභකමමයි. බිත්තිය පැත්ත හැරිලා ඉන්නේ. නමුත් ඉතින් තථාගතයන් වහන්සේ අනුකම්පා කරලා වඩිනකොට තථාගතයන් වහන්සේ දකින්නවත් බෑ. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ රශ්මී කදම්බය බිත්තියේ පතිත කරනකොට මෙවන් වූ විශාල ලස්සන ආලෝකයක් මං කවදාක්වත් දැකලා නෑ. මෙච්චර ලස්සනක් තියෙන්නේ කාටද කියලා. මේ ශරීරයෙන් පෙරලෙන්න හදනවා නමුත් පෙරලෙන්න බෑ. ඇයි? එඟපත වාරුනේ. හිස හරවලා අනිත් පැත්ත බලනකොට පුදුමාකාර අමාරුවකින් අත්පා එකතු කරගන්නවත් පුළුවන්කමක් නැහැ. හදවතින් වන්දනා කරනවා අනේ මගේ පෞකාර තාත්තා. මාව සුවපත් කළේ නෑනි. මාව සුවපත් කරා නම් ඒ මහෝත්තමයන් වහන්සේ දකින්න වඳින්න පුදන්න බණහන්න උන්වහන්සේ ළඟට යන්න මට පුළුවන්කම තිබුණා. නමුත් ඉතින් දැන් මට එකක්වත් බෑ. පුළුවන් එකම දේ ඒ මහෝත්තමයන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමයි කියලා තථාගතයන් වහන්සේ හිතින් වන්දනා කළා. අද වෙනකොට සෝවාන් වෙලා සංසාරයෙන් එතරටපත් වෙන්න මං පෙත් ඉවර කරගත්ත ඔබට මට වැඩිය ශ්‍රේෂ්ඨ මහෝත්තමයන් වහන්සේ නම. මේ කාරණා ජීවිතයේ හිතලා බැලුවොත් තථාගතයන් වහන්සේ නමකට පුද පූජාවන් පැවැත්වීම කොයි තරම් විශාලයිද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පවා මේසා විශාල පූජාවන් තථාගතයන් වහන්සේට පැවැත්වුවේ ස්වාමීනි මං ඔබ වහන්සේගේ අතවැසියා කියලා හිතාගෙන. හැබැයි අපි නම් ඉතින් තථාගතයන් වහන්සේ ජීවමාන සංඥාව ගන්න කලින් අපි හිතන්නේ ඔක්කොටම වැඩි අපි දෙයක් දන්නවා කියලා. නමුත් ඉතින් එහෙම මේ බුද්ධ ශාසනය ගමන් කරන්න පුළුවන්ද? බෑනේ. මේ බුද්ධ ශාසනය අපි දන්නවා කියලා හිතාගෙන ගමන් කරන්න බෑ. එහෙමනම් කොහොමද ගමන් කරන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නාසේක. ස්වාමීනි ඔබ වහන්සේමයි මගේ ගුරුවරයන් වහන්සේ. ඔබ වහන්සේමයි මගේ පියාණන් වහන්සේ කියලා තථාගතයන් වහන්සේ සරණ ගිහින් ජීවමානව වැඩ ඉන්නවා කියන චේතනාවෙන් මගේ ස්වාමීනි ඔබ වහන්සේ නිසා සංසාරයෙන් එතරටපත් වෙන්න දොරගුළු ඉවර කරගන්නවා කියන චේතනාවෙන් මේ බුද්ධ ශාසනය යෙදෙන්නේ. මේ බුද්ධ ශාසනය ශ්‍රද්ධා සම්පන්නයින් යුතු තැනක්. ඉස්සෙල්ලාම ප්‍රගුණ කරන්න කිව්වේ දන් දෙන එකද? නෑනේ. සිල් රකින්න එකද? දැන් අද ඔය ඇත්ත බොහෝම සිල් රකින්න ඇතිනේ. නමුත් සිල් රකින්න එකද? නෑනේ. එහෙනම් භාවනා කරන එකද? ඒකත් නෙවෙයි. එහෙනම් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම නෙවෙයි නං. ඉස්සෙල්ලාම ප්‍රගුණ කරන්න කිව්වේ මොකද්ද? කියවල බලන්න බුද්ධ වංශ අට කතාවේ සඳහන් කරනවා. සද්ධාව ප්‍රගුණ කරන්න කියලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සෙල්ලාම මතක් කළේ සදහැත්තෝ සදහැමුදත්වා අමාදුර විවර කරලායි තියෙන්නේ. සදහැත්තෝ
සදහ මුදත්වා කියලා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළා. එහෙමනම් ශ්‍රද්ධාව කියන යතුරු අපේ අතේ නැතිනම් මේ බුද්ධ ශාසනය කියන දියමන්ති ගුහාවට අපිට ඇතුල් වෙන්න පුළුවන්ද? අපිට බෑ. එහෙනම් මට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එහෙනම් කාගෙන තියෙන ශ්‍රද්ධාවද? ජීවමාන වූ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව තවමත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩ ඉඳිමින් අපි සංසාරයෙන් එතෙර වෙන්නේ කවද්ද කියලා බලාගෙන ඉඳිමින් මේ මහෝත්තමයන් වහන්සේ අපට ආශිර්වාද කරනවා නම් උන්වහන්සේ කියලා දුන්න විදිහටම අපි ජීවිත ගත කළාද? එහෙම නැතිනම් උන්වහන්සේ කියලා දුන්න විදිහට අපි අකීකරුණාද? මෙච්චර කාලයක් මේ මහෝත්තමයන් වහන්සේලාට අකීකරුණ නිසානේ අපි මේ සංසාරේ ඇවිදගෙන යන්නේ. ඒ කාරණාව අපේ ජීවිතේ අපි හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. සද්දෙවිඳුන් මේ දේ දන්න නිසායි මගේ ස්වාමීනි ඔබ වහන්සේ මාව සංසාරයෙන් ඈතර කළා. ඔබ වහන්සේ මාව විතරක් නෙවෙයි එදා විජම් පිටකයෙන් බණ කියනකොට අභිධර්ම පිටකයෙන් ධර්මයේ දේශනා අවසන් කරනකොට පින්තුනි කෝටි 80කට වැඩිය සංසාරයෙන් ඈතරටපත් වුණා දෙවිවරු විතරක් කියලා සඳහන් කරනවා. එහෙනම් කෝටි 80කට වැඩිය දිව්‍ය රාජ්‍යයන් වහන්සේලා සක්වලවල් 10000ක තරම් ඊටත් වැඩිය සක්වලවල් කෝටි ලක්ෂයක් නේ බුදු පියාණන් වහන්සේගේ ආඥා ශේත්‍රයේ. එමනම් අති විශාල ප්‍රමාණයක් එදා විජම් පිටකයෙන් ධර්ම දේශනාව අවසන් කරනකොට සංසාරයෙන් ඈතරටපත් වුණා. ඒ දෙවිවරු ඒ මහෝත්තමීන් වහන්සේලා දන්නවා මගේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් කරුණාවන්තයිද. උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඇවිල්ලා 3 මාසයක් එක දිගට සාමුක්ඛංශික දේශනාවන් පවත්වලා නතර නොවි කඩා හැලෙන දියැලක් වගේ අපට ධර්මයේ දේශනා කරලා අපිව සංසාරයෙන් එතරටපත් කළා. ඒ මහෝත්තමයන් වහන්සේට කෙසේනම් අපි සලකන්න ඕනද කියලයි බුදුරජාණන් වහන්සේට මෙහිම පූජාවන් පවත්වන්නේ. එවනම් ಗುಣ දන්නෝ සම්බුද්ධ ශාසනයේ යෙදෙනවා. ප්‍රඥාවන්තයෝ මේ බුද්ධ ශාසනයේ යෙදිලා හරියට මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්නවා. ඒ කාරණාව ජීවිතය හොඳට මතක තියාගන්න. සඳහන් කරනවා මේ දේවාවරෝහණ පූජාව අවස්ථාවේදී දසදහසක් සක්වල දෙවියන් කෝටි ගණනින් පැවැත්වූ 1,20,000ක් පූජාවන් දෙවිවරුන් විසින් විතරක් 1,20,000ක් පූජාවන් පැවැත්වුවා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා දසදහසක් සක්වල බ්‍රහ්ම රාජයන් වහන්සේලා විතරක් පවත්වපු පූජාවන් 1,50,000ක් තරම් කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා 32ක් වූ පූර්ණ නිමිති පූජාවන් ඊළඟට සක් දෙවිඳුන් විසින් පවත්වන්නට යෙදුන දිව්‍යමය සෝපාන පූජාව මේ සියල්ලම එකතු කරපුවාම 1,50,000යි 1,20,000යි එකතු කරපුවාම කීයද? 1,70,000යි. එහෙනම් 1,70,000ට පූර්ණ නිමිති පූජාවන් 32ක් එකතු කරපුවාම 1,00,000 කීයද? 2,70,032යි. ඒ 32ට දේවාවරෝහණ පූජාවෙන් දිව්‍යමය සෝපාන පූජාව එකතු කරපුවාම 3ක් එකතු වෙනවා. එහෙමනම් කීයද? 2,70,035ක් පූජාවන් දෙවිවරුන් බ්‍රහ්ම රාජයන් වහන්සේලා කෙල ගණන් මෙතෙන්ට රැස් වෙලා තථාගතයන් වහන්සේ උදෙසා පූජා පැවැත්වුවා කියලා. මෙහෙම හිතනකොට අපිට හිතෙන්නේ නැද්ද අපි පූජා කරන මල් වට්ටිය එහෙනම් කොතෙන්ටද යන්නේ? අපි පූජා කරන දාන ටික කොතෙන්ටද යන්නේ? එහෙම අපි කල්පනා කරන්න වෙනවා. එහෙම අපි හිතන්න වෙනවා. මේ විදිහට හිතලා බැලුවොත් අති විශාල ධර්ම සාගරයක් අපිට සඳහන් කරන්න තියෙනවා. එහෙමනම් ඔබ හැමදෙනාම ජීවිතේ හිතන්න මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ ලබාගත්තේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකේ තථාගතයන් වහන්සේ දෙසා යම්බද පූජාවක් සිද්ධ කරපු කෙනෙක් කවදාක්වත් නම් දුකක් ලැබුවේ නැහැ. මටත් ඒහි මහෝත්තමයන් වහන්සේගේ කරුණාව උදාපත් වෙලා
තථාගතයන් වහන්සේගේ කරුණාව තුළින් මම සිද්ධ කරගන්න පූජාවන් සහිත මේ සියල්ල සංසාරයෙන් ඈතරටපත් වීමට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සත්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ